ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි මේ පින්නතුන් සැදී පැහැදී සිටින්නේ. මේ පින්වත් සෑම සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය මනාකොට වැටහෙත්වා, වැටහෝ දහම් කරුණු මනාකොට ධාරණය වෙත්වා. ධාරණීය වූ දහම් කරුණු වලට අනුව තම ජීවිත පවත්වන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. සදහවත් පින්වත්නි, තිරුවන් කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවෙන් තම දෙයත් නල්ලේ තබාගෙන වැඳගෙන මේ වාක්‍යයන් මා කියවාට පසු සජ්ජායනා කරන්න. තුන් ලෝකේටම ගුරු වූ, තුන් ලෝකේටම ශ්‍රේෂ්ඨ වූ, තුන් ලෝකේටම ජේෂ්ඨ වූ, තුන් ලෝකේටම අග්‍ර වූ, දස බලධාරී සම්මා සම්බුද්ධ ආදී මහා ගුණයන්ගෙන් යුක්ත වූ තථාගත සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. මාගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ වර්තමාන ආර්ය මහා සංඝරත්නයට ශාස්ත්‍රෝන් වහන්සේ වන ස්වක්ඛාත ආදී මහා ගුණයන්ගෙන් යුක්ත වන සුත්ත, ගේය, ව්‍යාකරණ, ගාථා, දාන, ඉතිඋත්තක, ජාතක, අභූත ධම්ම, වේදල්ල ආදී වශයෙන් සඳහන් වන්නා වූ නවාංග ශාස්ත්‍ර ශාසනයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. මාගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ඇරඹි සරියුත් මුගලන්, නන්ද රාහුල, මහා කාශ්‍යප අනුරුද්ධ, ආනන්ද ආදී මහරහතන් වහන්සේලාගෙන් අවිච්ඡින්නව පැවත එන අතීතයේ වැඩ සිටිය, වර්තමානයේ වැඩ සිටින, අනාගතයේ පහළවන්නා වූ සුපටිපන්නාදී මහා ගුණයන්ගෙන් යුක්ත වූ ලෝකේ පින්කෙත බඳු වූ ආර්ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. මාගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. චෝදිතා දේව දූතේහි යේ පමජ්ජන්ති මානවා තේ දීඝරත්තං සෝචන්ති හීනකායුපගා නරා. සදහැති පින්වත්නි, තිලෝගුරු සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයේ ඉපදිලා හදවතේ තිබුණා වූ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී මහා ගුණයන්ගෙන් උපවත් වෙලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලාගේ ස්පර්ශය ලැබමින් 45 වසක් මුළුල්ලේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි සූදානම්. පින්වත්නි, දහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් දහම් අවවාදයක් හැටියට කෙටියෙන් යමක් සිහිපත් කරනවා නම් මේ දහම සුනාත ධාරේත චරාත ධම්මේ යන ආකාරයට ශ්‍රවණය කරන්න ඕනේ. සුනාත කියලා කියන්නේ හොඳින් මේ දහම ශ්‍රවණය කරන්න ඕනේ. වටපිට බලන්නේ නැතුව, උඩ බිම බලන්නේ නැතුව, වෙන වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව කන් යොමාගෙනම දහම ශ්‍රවණය කරන්න ඕනේ. ඒක තමයි සුනාත කියලා කියන්නේ. ධාරේත කියලා කියන්නේ අසූ ධර්මය මනාව සිතේ ධාරණය කර ගැනීමයි, නැතිනම් මතක තබා ගැනීමයි. ඒ වගේම චරාත ධම්මේ කියලා කියන්නේ අහලා දරාගත් ධර්මයට අනුව තම ජීවිත හැඩගසා ගැනීම, නැතිනම් ධර්මය පුහුණු කිරීම, නැතිනම් ධර්මයට අනුව කටයුතු කිරීම.
සුනාත දහම හොඳින් අහනවා. ධාරේත ඒ දහම හොඳින් දරා ගන්නවා. චරාත ධම්මේ ඒ අනුව ජීවිත පවත්වනවා. ඉතින් මෙන්න මේ තුලින් තමයි ධර්මය අවබෝධ කළ හැක්කේ. මොකද මේ දහම කිරියවාදී දහමක්. කිරියවාදී දහමක් කියලා කියන්නේ ක්‍රියාත්මක කිරීමෙන්ම පමණයි ප්‍රතිඵල ලබාගත හැක්කේ. ඔබ කොතෙක් ධර්මයෙන් ශ්‍රවණය කළත්, ඔබ කෙතෙක් ධර්මයේ මතක තබාගෙන සිටියත් ඔබට මගඵල නිවන් අවබෝධ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හැකියාව ලැබෙන්නෙම ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය, තමන්ගේ මනස පුහුණු කෙරුවොත්, හැඩගසා ගත්තොත් පමණයි. හොඳයි පින්වත්නි, අපි සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. අද මම ඔයාලට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාස පාළියේහි ශුන්්‍යත වග්ගයේහි දේවදූත සූත්‍රය. මොකක්ද පින්වත්නි සූත්‍රයේ නම? දේවදූත සූත්‍රය. පින්වත්නි, අංගුත්තර නිකායේ තික නිපාතයේ දේවදූත සූත්‍රයක් තිබෙනවා. ඒ දේවදූතයන් තුන් දෙනෙකු ගැන භාග්‍යවතුන් වහන්සේ කරුණ දක්වලා තිබෙනවා. නමුත් අද මම මේ දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රයේ දේවදූතයන් 5 දෙනෙක් ගැන භාග්‍යවතුන් වහන්සේ කරුණ දක්වා තිබෙනවා. මේ සූත්‍රයේන දහම් කරුණු හොඳින් ශ්‍රවණය කරලා දරාගෙන ඒ අනුව ජීවිත පවත්වන්න. මොකද අද සමාජයේ මිනිස්සු බොහෝමයක් පව් කරන්න ලැජ්ජාවකුත් නැහැ, බයකුත් නැහැ. ඒ නිසා ඒ අය මරණින් පස්සේ නිරේගාමී අකුසල් කරගන්නවා. පැරණි කතාවක් තියෙනවා, දෙවියන් වහන්සේ පාතියන්න බය තැන්වල මෝඩයෝ කරුණම් ගහනවා කියලා. ඒ වගේ පවට ලැජ්ජාවක් බයක් නැති මිනිස්සු බොහෝ දස අකුසල් කරගෙන මරණින් පස්සේ නිරේගාමී වෙලා බොහෝ දුක් විඳිනවා. පින්වත්නි, මාතෘකා කළ දේශනා පාඨයට අනුව චෝදිතා දේවදූතේහි යේ පමජ්ජන්ති මානවා තේ දීඝරත්තං සෝචන්ති හීන කායුපගා නරා. චෝදිතා දේවදූතේහි දේවදූතයන් විසින් චෝදනා කරන ලද යේ පමජ්ජන්ති මානවා ප්‍රමාද වෙච්ච මිනිස්සු, නැත්නම් පව් කරපු මිනිස්සු. තේ දීඝරත්තං සෝචන්ති බොහෝ කාලයක් ශෝක කරනවා. හීන කායුපගා නරා පහත් ගති ඇති නිරයන් වල ඉපදිලා. සම්පූර්ණ ගාථා පාඨයේ තේරුම තමයි දේවදූතයන් විසින් චෝදනා කරන ලද ප්‍රමාද වෙලා බොහෝ පව් කරගත් මිනිස්සු නිරය ආදී ලෝකවල ඉපදිලා බොහෝ කාලයක් ශෝක කරනවා. පින්වත්නි, දේවදූත සූත්‍රයේ අවසානයේට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාථා කීපයක් දේශනා කළා. අන්න ඒ ගාථා වලින් එක් ගාථාවක් තමයි මේ විදිහට මා මාතෘකාව හැටියට යොදාගත්තේ. එහෙමනම් පින්වත්නි, අපි දේවදූත සූත්‍රය දැන් ශ්‍රවණය කරමු. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා විසින් සාදා පූජා කරන ලද ජේතවනාරාමේ සිට තමයි මේ ධම් දේශනාව ඉදිරිපත් කළේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා මහණෙනි කියලා මේ දේශනාව ආරම්භ කළා. භික්ෂුන් වහන්සේලාද පින්නතුන් වහන්සේයයි පිළිවදන් ලබා දුන්නා.
මහණනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙද්ද ඇස් ඇති පුරුෂයෙක් ඒ ගෙවල් දෙක මැද්දේ සිටියහොත් ගෙවල් දෙකටම ඇතුළු වන පිට වෙන ඔබ හැසිරෙන මිනිස්සු යම්සේ දක්නේද එපරිද්දෙන්ම මම චුතවන්නා වූද උපදින්නා වූද සත්වයින් දකිනෝ. හීන වූද ප්‍රණීත වූද යහපත් වර්ණ ඇති අයද අයහපත් වර්ණ ඇති අයද සුගතිවලට පැමිණෙන අයද දුගතිවලට පැමිණෙන අයද කර්මානුරූපීව පිරිසිදුව මේ මිනිස් ඇස ඉක්මවා දිවසින් දකින බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. පින්වත්නි, මේ සඳහන් වන හීන වූද ප්‍රණීත වූද යහපත් වර්ණ ඇත්තා වූද අයහපත් වර්ණ ඇත්තා වූද යන්නේ අදහස් වන්නේ දුක්ඛිත උපතක් කරා යන අයද පුණ්‍යවන්ත උපතක් කරා යන අයද යහපත් ශරීර වර්ණ ඇති අයද යහපත් ශරීර වර්ණ නැති අයද ආදී වශයෙන් හීන කුලවල උපදින ඒ වගේම දුප්පතුන් වෙලා උපදින පොසතුන් වෙලා උපදින මෙන්න මේ ආකාරයට උපදින සත්වයාගේ ගති ස්වභාවයන් පවා භාග්‍යවතුන් වහන්සේ මිනිස්සස ඉක්ම වූ දිව්‍යමය ඇසෙන් එහෙම නැත්නම් දිබ්බ චක්කු කියන ඥාණයෙන් දකින බවයි සඳහන් වෙන්නේ. ඒ කාන්තෙන්ම මේ පින්වත් සත්වෝ කාය සුචරිතයෙන් යුක්ත වෙලා වචී සුචරිතයෙන් යුක්ත වෙලා මනෝ සුචරිතයෙන් යුක්ත වෙලා ආර්යයන්ට පරිභව නොකරපු සම්‍යක් දෘෂ්ටික අදහස් ඇත්තා වූ ඒ වගේම සම්‍යක් දෘෂ්ටික කර්ම කළා වූ ඔවුන් ශරීරය බිඳිලා මරණයට පත් වුණාට පස්සේ ස්වර්ග ලෝකයන්හි උපදින බවත් භාග්‍යවතුන් වහන්සේ මේ දිබ්බ චක්කු ඥාණයෙන් දකිනවා. මේ සඳහන් වෙන කාය සුචරිතය කියලා කියන්නේ කයින් සිදුවෙන වැරදි තුනෙන් මිදෙලා ප්‍රාණඝාතය, අදත්තාදානෙ, කාම මිච්ඡාචාරය යන අකුසල් තමයි කාය සුචරිතය. වචී සුචරිතය කියලා කියන්නේ බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම. මෙන්න මේ අකුසල් හතරෙන් මිදීම තමයි වාක් සුචරිතය. මනෝ සුචරිතය කියලා කියන්නේ අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. අවිද්‍යාව කියලා කියන්නේ විසම ලෝභය. තමන් සතු වස්තු වලට විතරක් නෙවෙයි අන් සතු වස්තුන්ට පවා දැඩි ආශාවකින් ඒවත් තමන්ගේ කර ගැනීමේ අරමුණින් කටයුතු කරන තැනත්තාට තමයි විසම ලෝභය ඇති තැනත්ත කියලා කියන්නේ. ව්‍යාපාදේ කියලා කියන්නේ තරහව. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒතර මේ කරුණු තුනෙන් යුක්ත කෙනා තමයි මනෝ දුස්චරිතයෙන් යුක්තයි කියලා කියන්නේ. ඉතින් මේ විදිහට කයින් වචනයෙන් සිතින් සුචරිතවත් වැඩ සිද්ධ කරපු නැත්නම් දස කුසල් කරපු අය මරණින් පස්සේ දිව්‍ය ලෝකවල උපත ලබන බව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම කාය සුචරිතයෙන්, වචී සුචරිතයෙන්, මනෝ සුචරිතයෙන් යුක්ත අය ආර්යයන්ට පරිභව නොකරපු අය, සම්‍යක් දෘෂ්ටික ගති ඇති අය, සම්‍යක් දෘෂ්ටික කර්ම කරපු අය කය බිඳී මරණින් පස්සේ මනුෂ්‍ය ලෝකවල උපදින බවත් භාග්‍යවතුන් වහන්සේ මේ දිබ්බ චක්කු ඥාණයෙන් දකින බව දේශනා කොට වදාළා.
ඒ කියන්නේ හිතින් කයින් වචනයෙන් හොඳ දේවල් කරලා මිනිස්සු මරණින් පස්සේ දේව ලෝකවල මනුස්ස ලෝකවල උපදින සිදුවීම් භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ දිබ්බ චක්කු ඥාණයෙන් දකින බවයි සරල තේරුම. ඒ වගේම පින්වත්නි ඒකාන්තයෙන්ම මේ පින්වත් සත්වයෝ කාය දුස්චරිතයෙන්, වචී දුස්චරිතයෙන්, මනෝ දුස්චරිතයෙන් යුක්ත වෙලා ආර්යයන්ට පරිභව කරලා මිත්‍යා දෘෂ්ටික ගති ඇතුව මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවන් සිද්ධ කරලා කය බිඳිලා මරණයෙන් පස්සේ තිරිසන් යෝනියේ උපදින බවත් භාග්‍යතුන් වහන්සේ මේ දිබ්බ චක්කු ඥාණයෙන් දකිනවා. ඒ වගේම කාය දුස්චරිතයෙන්, වචී දුස්චරිතයෙන්, මනෝ දුස්චරිතයෙන් යුක්ත අය ආර්යයන්ට පරිභව කරපු අය, මිත්‍යා දෘෂ්ටික ගති ඇති අය, මිත්‍යා දෘෂ්ටික ක්‍රියා සිද්ධ කරපු අය කය බිඳලා මරණයෙන් පස්සේ නපුරු ගති ඇති නිරේ ලෝකයේ උපදින සිදුවීමුත් භාග්‍යතුන් වහන්සේ මේ දිබ්බ චක්කු ඥාණයෙන් දකින බවයි දේශනා කොට වදාළේ. පින්වත්නි බලන්න, දස කුසල් කරලා මරණින් පස්සේ දිව ලෝකවල මනුස්ස ලෝකවල මිනිස්සු උපදිනවා. දස අකුසල් කරලා මිනිස්සු මරණින් පස්සේ තිරිසන් ලෝකවලත් නිරේ ලෝකවලත් උපදිනවා. තිරිසන් ලෝකේ නම් මේ පින්නතුන්ට දැසින් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් නිරේ ලෝකේ නම් දැසින් දැක ගන්න බෑ. තථාගත සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනා තුලින් පමණයි අපට නිරේ දැකගත හැක්කේ. අන්න ඒ ආකාරයට නිරේ පහළ වෙන නිරිසතෙක් විදින දුක්ඛන්දරාව තමයි භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ දෙනෙතින්ම දැකලා ඔබ කෙරෙහි අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාව දේශනා කොට වදාළේ. අපි දැන් මේ නිරේ ලෝකයේ ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විස්තර අහලා බලමු. එන්වත්නි අර කලින් දේශනා කළ ආකාරයට අකුසල් කරලා නිරේ උප්පත්තිය ලැබපු නිරිසතෙක් මුලින්ම නිරේ ලෝකේ කටයුතු කරන යමපල්ලන්ට අසු වෙනවා. මේ නිරේ ලෝකයේ පහළ වෙච්ච සැනින් මේ නිරය පාලකයෝ මෙන්න මේ නිරිසතාව අත්වලින් අල්ලාගෙන යම රජුරුවන් වහන්සේ වෙත පමනවනවා. දේවයන් වහන්සේ මේ පුරුෂයා මනුෂ්‍ය ලෝකයේ ඉඳද්දී දස අකුසල් සිදු කළා. ආර්යයන්ට පරිභව කළා. මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කළා. මවට සංග්‍රහ කළේ නැහැ. පියාට සංග්‍රහ කළේ නැහැ. උතුමන් වහන්සේලා හඳුනාගත්තේ නැහැ. කුල දෙටුවන් හිදුවේ නැහැ. මෙන්න මේ ආකාරයට යම රජුරුව ඉස්සරහට අරගෙන ආපු මේ නිරිසතා ගැන නිරේ පාලක ඇත්තෝ කරුණ දක්වනවා. මේ යම රජුරුව පින්වත්නි යම ලෝකේ රජුරුව වුණාට බොහොම අනුකම්පා සහගත මනසක් තියෙන කෙනෙක්. ඒ රම රජුරුව මේ නිරිසතාට දඬුවම් දෙන්න කලින් මේ නිරිසතාගෙන් කරුණ රාශියක් විමසනවා. ඒ වෙලාවේදී හරි මේ නිරිසතාට මනුස්ස ලෝකේ ඉද්දැද්දි සිදු කරපු යම් කිසි පිනක් මතක් වුණොත් ඇතැම් වෙලාවට ඒ නිරේ ලෝකවලින් මිදෙන්න හැකියාව ලැබෙනවා. කොහොම වුණත් ඒ සිදු වෙනවා නම් ඊටම කලාතුරකින් යම රජුරෝ මේ නිරිසතාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න ගණනාවක් අහනවා. ඉන්වත්නි ඔබ මේ කරුණ වලින් දැනගත යුතු එක් කාරණාවක් තියෙනවා. අපි මොනතරම් හොරෙන් වැරදි කළත් ඔබේ සිත ඒ වැරදි හොඳින්ම දන්නවා. සිත විතරක් නෙවෙයි
නිරේ ලෝකේ නිරේ පාලකයොත් ආල කරන මේ වැරදි වැඩ දන්නවා. ඒ නිසා නිරේ පාලකෝ ඉදිරියේ නිරේට ගියාම මනුෂ්‍ය ලෝකෙ ඉද්දැද්දි බොරු කියලා බේරෙනවා වගේ බේරෙන්න හැකියාවක් නැහැ. ඔබ දිනපතාම කරන වැරදි ඒ නිරේ පාලකයෝ දන්න බව විතරක් හොඳින් මතක තියාගන්න. ඒ වගේම ඔබ කරන හොඳ වැඩක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වරක් ප්‍රමුඛ දෙවියන්ද දැනගන්න බවත් ඔබ හොඳින් මතක තියාගන්න. හොඳ වැඩවලට හොඳ විපාකත් නරක වැඩවලට නරක විපාකත් ඔබට අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙන බව මේ සූත්‍රයේ අවසානයේට ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. පින්වත්නි, යම රජුරෝ දඬුවම් දෙන්න කලින් මේ නිරිසතාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න අහනවා. එම්බා පුරුෂය තා මනුෂ්‍ය ලෝකයේ ඉඳද්දී පළවෙනි දේවදූතයා නොදුටුහිද? අනේ ස්වාමීනි, මම එහෙම දේවදූතෙක් මනුෂ්‍ය ලෝකයේ ඉඳද්දී දැක්කේ නැහැ. එම්බා පුරුෂය තා මනුෂ්‍ය ලෝකයේ ඉඳද්දී ලදරුවෙක් නොදුටුහිද? ස්වාමීනි, මා ලදරුවෙක් නම් දුටුවෙමි. එම්බා පුරුෂය ඒ තමයි පළවෙනි දේවදූතයා. ඒ ලදරුවා දුටු අවස්ථාවේදී නුඹට සිතුනේ නැද්ද? මේ විදිහටමයි මමත් එක්තරා කාලයකදී සිටියේ. දාපු අත දාලා උඩු බැලිය අතට කිසිවක් කර කියා ගන්නට නොහැකිව මල මූත්‍රා ගොඩේ වැතිරිලා ජාතිය නිසා උපතක් ලබලා මම මෙන්න මෙහෙම අසරණ වෙලා හිටියයි කියලා ඒ ලදරුවා දැක්කහම ඔබට හිතුනේ නැද්ද කියලා යම රජුරුව ප්‍රශ්න කරනවා. අනේ ස්වාමීනි, මට එහෙම හිතුනේ නැහැ. පින්වත්නි, යම රජුරුව මේ නිරිසතාට මෙන්න මෙහෙම කියනවා. එම්බා පුරුෂය තා ලදරුවෙක් දුටු වෙලේ මමත් මේ විදිහට ඉපදීමට ලක් වුණා. නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්. මේ ඉපදීම ඉක්වීම සඳහා කයින් වචනයෙන් සිතින් කුසල් කරන්න ඕනේ කියලා සිතවිල්ල තොපට ඇති උනේ නැද්ද? ඒ වෙලාවේ මේ නිරිසතා කියනවා, අනේ ස්වාමීනි, මම ප්‍රමාද වුණා. මට එහෙම කුසල් සිතවිලි පහළ වුණේ නැහැ ඒ ලදරුවා දැක්ක අවස්ථාවේදී කියලා. බලන්න පින්වත්නි, ඔයාලත් මොනතරම් ඥාතීන්ගේ හිතවතුන්ගේ කුඩා ළමුන් ඉපදිච්ච ගමන් බලන්න යනවද? ඒ ගියාම ඔයාලා ප්‍රකාශ කරන ඉතාමත්ම ලාමක අදහස්. මේ දරුවාගේ නහය තාත්තගේ වගේ, මේ දරුවාගේ කට අම්මගේ වගේ, මේ දරුවාගේ මූණ තාත්තගේ වගේ, මේ විදිහට ලාමක දේවල් කතා කර කර ඉඳලා මොනවා හරි තෑග්ගක් දීලා එනවා. හේ ලදරුවෙක් බලන්න ගියපු ඔබ හිතන්නේ නෑ ඒ බලන්න ගියේ දේවදූතයෙක් කියලා. එදා ඔබ ඒ ලදරුවා බලද්දි මමත් මේ විදිහටම තමයි ඉපදිලා හිටියේ. මේ ඉපදීමේ සීමාවක් නෑ. මේ දරුවා උඩු බැලිය අතට දාලා තියෙනවා. එහෙට මෙහෙට හැරෙන්නවත් බෑ. අසුචි ගොඩේම ඉන්න වෙලා තියෙනවා. කියන දෙයක් තේරෙන්නේ නෑ. හරියට පේන්නේ නෑ. ඇහෙන්නේ නෑ. මේ ජාතිය මොනතරම් දුකද? ඒ නිසා මේ ඉපදීම නැමැති දුකමම නැති කරන්න ඕනේ කියලා ඒ ලදරුවා දැක්ක වෙලාවේ ඔබට හිතුණා නම් එදා ඉඳන් ඔබ දස අකුසල් කරන්නේ නැතුව දස කුසල් සිද්ධ කරා නම් මරණයෙන් පස්සේ අඩුම තරමින් මේ වාගේ දරුණු නිරයන් වල උපත ලැබලා දුක් විඳින්න සිද්ධ නොවේවි. ඒ නිසා ඔබ මේ පළවෙනි දේවදූතයා
අදවත් අඳුනගන්න දකින්න උත්සාහ කරන්න. යම රජුරෝ මේ පළවෙනි දේවදූතයා ගැන කරුණ කියලා මේ නිරිසතාට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. එම්බා පුරුෂය තෝ පමා වූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් කළේ නැහැ. එම්බා පුරුෂය පමා වූවන් හට යම්සේ කරන්නේද තටත් එසේ කරන්නාහුය. තාගේ මේ පාප කර්මය මව විසින් කරන ලද දෙයක් නොවේ. පියා විසින් කරන ලද දෙයක්ද නොවේ. සහෝදරයා විසින් කරන ලද දෙයක්ද නොවේ. නැගණිය විසින් කරන ලද දෙයක්ද නොවේ. යහළු මිත්‍රයන් විසින් කරන ලද දෙයක්ද නොවේ. ලේනෑයන් විසින් කරන ලද දෙයක්ද නොවේ. මහණ බමුණන් විසින් කරන ලද දෙයක්ද නොවේ. දෙවියන් විසින් කරන ලද දෙයක්ද නොවේ. මේ පාප කර්මයේ තා විසින්ම සිදු කරගත් දෙයක්. ඒ අකුසලයේ විපාකයක් තාම විඳිය යුතුයි කියලා දැඩිසේ කරුණු දක්වනවා යම රජුරුවන් වහන්සේ. පින්වත්නි, යම රජුරු මේ පළවෙනි දේවදූතයා ගැන කරුණු දක්වලා තර්ජනය කරලා දෙවෙනි දූතයා ගැන මෙන්න මෙහෙම කරුණු විමසනවා. එම්බා පුරුෂය තා මනුස්ස ලෝකයේ ඉඳද්දී දෙවෙනි දූතයා දැක්කේ නැද්ද? ස්වාමීනි, මම දෙවෙනි දූතයා දැක්කේ නැහැයි පිළිතුරු දෙනවා. එවිට යම රජුරු එම්බා පුරුෂය තා මනුෂ්‍ය අතරෙහි ඉපදිච්ච 80 වයස් ගියා වූ 90 වයස් ගියා වූ 100ක් වසක් ඉක්ම ගියා වූ ජරා ජීර්ණ වූ ගොනස්සක් වගේ කොන්ද මැදින් බිඳිලා වක් වෙච්ච ජරාවෙන් ආතුර වෙච්ච වැටුණු දත් ඇති පැසුණු හිස කෙස් ඇති රැලි නැගුණු සම ඇති කැලලින් යුක්ත සිරුරු ඇති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දැක්කේ නැද්ද? ස්වාමීනි, මම දැක තිබෙනවා. පින්වත්නි, ඊට පස්සේ යම රජුරු මෙන්න මෙහෙම කියනවා. එම්බා පුරුෂය නොනැති වැඩි වයසට පැමිණි තොපට මමත් ජරාව ස්වභාව කොට ඇත්තේ. ජරාව නොයිකවපු කෙනෙක් නෙවෙයි. එනිසා මම කයින් වචනයෙන් සිතින් කුසල් කරන්නට ඕන යන අදහස පහළ වුණේ නැද්ද? අනේ ස්වාමීනි, කුසල් කරන්නට ප්‍රමාද වුණා, නොහැකි වුණා. යම රජුරු පින්වත්නි ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය තා පමා වූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් කරේ නැහැ. යම්සේ පමා වූවන්ට යමක් කරන්නේද තටත් එසේ කරන්නේමය. තාගේ මේ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවේ. පියා විසින් කරන ලද්දක්ද නොවේ. සහෝදරයා විසින් කරන ලද්දක් නොවේ. සහෝදරිය විසින් කරන ලද්දක් නොවේ. යහළු මිත්‍රයන් විසින් කරන ලද්දක් නොවේ. ලේනෑයන් විසින් කරන ලද්දක් නොවේ. මහණ බමුණන් විසින් කරන ලද්දක් නොවේ. දෙවියන් විසින් කරන ලද්දක්ද නොවේ. මේ පාප කර්මය තා විසින්ම කරන ලද්දක්. ඒ නිසා ඒ අකුසලයේ විපාකය තාම විඳිය යුතුයි. වර්තමාන තරුණ දරුවෝ නම් වයස්ක උදවිය දේවදූතයන් හැටියට සලකන්නේ නැහැ. යෞවන මදයෙන් මත් වෙලා වයස්ක උදවියට උසුල විසුලු කරනවා. හරියට ගොක්කත් පොල්ලත් දිහා බලලා hina වෙනවා වගේ. ගොක්කත් තමයි පොල් ගහේ ඉහළින්ම තියෙන්නේ. ඒ වගේම ලස්සන පාටක් තියෙන්නේ ගොක්කත්තට. ඒ වගේම ගොක්කත්ත හරිම ඍජුයි. කෙලින් තියෙන්නේ. හැම පොල්ලත්තක්ම අභිබවා ගොක්කත්ත ඍජුව අහසට දික් වෙලා තියෙනවා. පහළින්ම තියෙන
වයසට ගියපු පොල්ලතු නැවිලා පාට වෙනස් වෙලා බිමට වැටෙන්න ආසන්න වෙලා තියෙනවා. ගොක්කත් ඒ බිමට වැටෙන්න ආසන්න වෙච්ච පොල්ලතු වලට hina වුණාට ගොක්කත් දන්නේ නැහැ ඒ ගොක්කත් බොහොම ඉක්මනට වක් වෙච්ච බිමට වැටෙන්න ආසන්න වෙච්ච මැලවිච්ච පොල්ලත්තක් බවට පත් වෙන බව. එනිසා තරුණ දරුවෝ මේ ගැන හිතන්න ඕනේ. හැම කෙනෙක්ම පොල් ගහේ ගොක්කත්තෙන් තමයි වැඩ ගන්න. ඒ වගේම ගොක්කත්තට තමයි ආස කරන්නේ. ගොක්කත්ත වෙලා කාලයක් තිබිච්ච අත්තම තමයි පොල්ලත්ත වෙලා තියෙන්නේ. මේ තරුණකමත් බොහොම ඉක්මනට ගෙවිලා ඔබ වයසටපත් කරાવી. ඒ නිසා තරුණ මදීන් මත් වෙලා වයසක අයට උසුළු විසුළු කරන්න එපා. ඒක මහා පාපයක්. ඉන්වත්නි යම රජතෙම මේ දෙවැනි දූතයා දක්වලා තර්ජනය කළා තුන්වෙනි දේව දූතයා ගැන මෙන්න මෙහෙම කරුණ විමසනවා. එම්බා පුරුෂය නුඹ මනුස්ස ලෝකේ ඉපදිලා ඉද්දැද්දී තුන්වෙනි දේව දූතයා දුටුවේ නැද්ද? ස්වාමීනි මම තුන්වෙනි දේව දූතයා දුටුවේ නැහැ. යම රජුරෝ පින්වත් මෙහෙම අහනවා. එම්බා පුරුෂය තා මනුෂ්‍යයන් අතරෙහි රෝග ඇත්තා වූ දුකටපත් වූ දැඩි ගිලන් වූ සුවකීය මල මූත්‍රෙහිම සයනය කරන අනුන් විසින් නැගිටවන්නට යෙදෙන අනුන් විසින් කවා පොවන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දැක්කේ නැද්ද කියලා අහනවා. ස්වාමීනි එහෙම ලෙඩ වෙච්ච කෙනෙක් මම දැකලා තියෙනවා. පින්වත්නි යම රජුරෝ ඊට පස්සේ මේ නිරිසතාට කියනවා එම්බා පුරුෂය නොනැත්තව වැඩි වයසට පැමිණියා වූ නුඹට මමත් ලෙඩවීම ස්වභාව කොට ඇති කෙනෙක්. ලෙඩවීම ඉක්මවා ගියපු කෙනෙක් නොවේ. ඒ නිසා මම කයින් වචනයෙන් සිතින් කුසල් කරන්නට ඕනේ කියන අදහස ඇති කරගත්තේ නැද්ද කියලා. ස්වාමීන් කුසල් කරන්නට නොහැකි වුණා, පමා වුණා. ඉන්වත්නි යම රජුරු ඊට පස්සේ මේ පුරුෂයාට කියනවා එම්බා පුරුෂය පමා වූවන්ට යමක් සිද්ධ කරන්නේද? කයින් වචනයෙන් සිතින් අකුසල් කළ නුඹටත් එසේ කරන්නාහුය. තාගේ මේ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවේ. පියා විසින් කරන ලද්දක් නොවේ. සහෝදරයා විසින් කරන ලද්දක් නොවේ. නැගණිය විසින් කරන ලද්දක් නොවේ. යහළු මිත්‍රයන් විසින් කරන ලද්දක් නොවේ. නෑයින් විසින් කරන ලද්දක් නොවේ. මහාන බමුණන් විසින් කරන ලද්දක් නොවේ. දෙවියන් විසින් කරන ලද්දක්ද නොවේ. තා විසින්ම ඒ පාප කර්මය සිදු කළා. ඒ පාප කර්මයට අයිති විපාකය තාම විඳිය යුතුයි. ඉන්වත් මේ විදිහට තුන්වෙනි දේව දූතයා කරුණ සහිතව දක්වා යම රජුරු මේ පුරුෂයාගෙන් මෙන්න මෙහෙම අහනවා. එම්බා පුරුෂය නුඹ සිව්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද? අනේ ස්වාමීනි සිව්වෙනි දේව දූතයා දැක්කේ නැහැ. එම්බා පුරුෂය නුඹ මිනිසුන් අතරේ ඉපදිලා ඉන්න කාලේ සොරකම් කරලා අහුවෙච්ච රාජපුරුෂයන් විසින් අල්වාගෙන යන රජුන් විසින් දඬුවම් දුන්නු අපරාධ කළ කසවලින් තැලුම් කන වේවැල් වලින් තැලුම් කන මුගුරු වලින් තැලුම් කන අත් කපන්නවන් පා කපන්නවන් අත්පා කපන්නවන් කන කපන්නවන් නාසය කපන්නවන් කන්නාස කපන්නවන් බිලංග තාලික නම් කර්මය ලබන්නවන් සංකමුණ්ඩික නම් කර්මය ලබන්නවන් රාහුමුක නම් කර්මය ලබන්නවන් ජෝතිමාලික නම් කර්මය ලබන්නවන් හත්ත පජ්ජෝතික නම් කර්මය ලබන්නවුන් ඒරකවත්තික නම් කර්මය ලබන්නවුන් චීරකවාසික නම් කර්මය ලබන්නවුන් ඒනෙයක නම් කර්මය ලබන්නවුන්
බලි සමන්සික නම් කර්මය ලබන්නවුන්, කහාපනක නම් කර්මය ලබන්නවුන්, බාරාපතච්චික නම් කර්මය ලබන්නවුන්, පාලිග පරිවර්තික නම් කර්මය ලබන්නවුන්, පලාල පිච්චික නම් කර්මය ලබන්නවුන්, උණු කරන ලද තෙල්ලිසින කර්මය ලබන්නවුන්, සුනකීන් ලවා කනු ලබන්නා වූ කර්මය ලබන්නවුන්, ජීවත්ව සිටියදීම උල තබන කර්මය ලබන්නවුන්, කඩුවෙන් හිස කපනු ලබන්නවුන් දැක්කේ නැද්ද කියලා අහනවා. ස්වාමීනි, එසේ දඬුවම් විඳින සොරුන් මා දැක තිබෙනවා කියලා මේ පුරුෂයා පිළිතුරු දෙනවා. පින්වත්නි, මේ කර්ම අතර ඔජෝතිමාලක වදේ කියලා කියන්නේ ගිනි දැල් දැමීම. හත්පජ්ජෝතක වදේ කියලා කියන්නේ අත් දෙකේ රෙදි ඔතලා තෙල් දමලා ගිනි තැබීම. ඒ වගේම චීරක වාචික වදේ කියලා කියන්නේ යටිපතුල ඉඳන් හැම ගලවලා ඔළුවේ ඔතන එක. ඒ වගේම ශාර ලුණු දාන ඒවා, ඇටකටු කුඩු වෙනකන් තලන වද, මේ හැම එකක්ම අතීතයේ රජවරුන් මිනිස් වැරදි කිරීමෙන් වැළැක්වීම සඳහා ලබා දුන්නු දෙතිස් වද තමයි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දක්වලා තිබෙන්නේ. එංගත්නි අමරජුරු ඊට පස්සේ මේ පුරුෂයාට කියනවා, එම්බා පුරුෂයේ, නුවණැති වැඩි වයසට පැමිණි නුඹට යම් කෙනෙක් පාප කර්ම කරලා මනුෂ්‍යාත්ම භාවයේදී මෙබඳු දුක් විපාක ලබන වෙලාවේදී මමත් සිතින් කයින් වචනයෙන් කුසල් කරලා මේ පව් වලින් නිදහස් වෙන්න ඕනේ කියලා සිතවිල්ලක් ඇති කරගත්තේ නැද්ද කියලා. අනේ ස්වාමීනි, පමා වූවා, මට එහෙම කරගන්නට හැකියාවක් නොලැබුණා කියලා මේ පුරුෂයා යම රජුරවන්ට ප්‍රකාශ කරනවා. එම්බා පුරුෂයතෝ පමා වූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් කළේ නැහැ. එම්බා පුරුෂය, පමා වූ අයට යමක් කෙරෙද්ද තටද එසේ කරන්නාහුය. තාගේ මේ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවේ, පියා විසින් කරන ලද්දක් නොවේ, සහෝදරයා විසින් කරන ලද්දක් නොවේ, නැගණිය විසින් කරන ලද්දක් නොවේ, යහළ මිත්‍රයන් විසින් කරන ලද්දක් නොවේ, සහලේ නෑයන් විසින් කරන ලද්දක් නොවේ, මහාන බමුණන් විසින් කරන ලද්දක් නොවේ, දෙවියන් විසින්ද කරන ලද්දක් නොවේ, තා විසින්ම කරන ලද්දක්. ඒ නිසා එහි විපාකයේ තාම විඳිය යුතුයි. මෙන්න මේ ආකාරයට යම රජුරුව මේ පුරුෂයාට ප්‍රකාශ කරනවා. පින්වත්නි, යම රජුරුව මේ 4 වෙනි දේවදූතයා දක්වා කරුණු කියාදී 5 වෙනි දේවදූතයා ගැන කරුණු විමසනවා. එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍ය ලෝකයේ ඉද්දැද්දී 5 වෙනි දේවදූතයා නුදුටුවේද? ස්වාමීනි, මම 5 වෙනි දේවදූතයා දැක්කේ නැහැ. එම්බා පුරුෂය, නුඹ මිනිසෙන් අතරේ මැරි එක දවසක් ගියා වූ, මැරි 2 දවසක් ගියා වූ, මැරි 3 දවසක් ගියා වූ, ඉදිමි ගියා වූ, නිල්ලු හෝ ඕජාව වැగిරෙන්නා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි, මම එහෙම අය දැක තිබෙනවා. එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි තට මමද මරණය ස්වභාව කොට ඇත්තෙමි. මරණය නොයික්කෝපු කෙනෙක්. සිතින් කයින් වචනයෙන් කුසල් කරා නම් හොඳයි කියලා තොපට සිතුනේ නැද්ද? අනේ ස්වාමීනි, මම පමා වූවා, කුසල් කරන්නට නොහැකි වුණා. එම්බා පුරුෂය, නුඹ කයින් වචනයෙන් සිතින් අකුසල් කරපු බැවින් ඒ පමා වූවන් හට යම්සේ කරද්ද තටද එසේ කරන්නාහුය. මේ පාප කර්මය මව විසින් නොකරන ලදී, පියා විසින් නොකරන ලදී, සොහොයුරු විසින් නොකරන ලදී, නැගණිය විසින් නොකරන ලදී, යහළු මිත්‍රයන් විසින් නොකරන ලදී, සහලේ නෑයන් විසින් නොකරන ලදී, මහාන බමුණන් විසින් නොකරන ලදී, දෙවියන් විසින්ද නොකරන ලදී. මේ පාප කර්මය තා විසින්ම කරන ලදී. මේ පාප කර්මයේ විපාකේ තාම විඳිය යුතුයි යන්නෙන් යම රජු ප්‍රකාශ කරනවා. පින්වත්නි, ඔයාලත් මැරිච්ච මිනිස්සු සිය ගණන් බලන්නට යන්න ඇති. ඒ ගියපු වෙලාවේ අපි මේ බලන්න යන්නේ දේව දූතයෙක් කියලා ඔයාලට හිතෙන්නේ නැතුව ඇති. මේ මැරිච්ච
මිනිහ දැක්කහම බලාපොරොත්තු වෙච්ච නැති දවසක මටත් මැරෙන්න වෙනවා. මැරිලා මේ විදිහට උඩුකුරුව සයනය කරන්න සිද්ධ වෙනවා කියලා ඔයාලට හිතෙන්න නැතුව ඇති. වර්තමානයේ මිනිහක් සරසලා තියෙන හැටි දැක්කහම ඇත්තටම සංවේගයක් ඇති වෙන්නේ නැහැ. මල් දාලා, විදුලි බුබුලු දාලා, අලංකාර ඇඳුම් වලින් සරසලා, පියුරු ගල්වලා මේ විදිහට කේක් ගෙඩියක් වාගේ සරසපු මිනිහක් දිහා දැක්කහම සංවේගයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් කොහොමද අපි මේ මිනිහ තුලින් දේව දූතයෙක් දකින්නේ? මේ මිනිහ දිහා බලලත් අපි කියන්නේ හිටියා වගේම hina වෙලා ඉන්නවා. මොනේ කිසි වෙනසක් නැහැ. කළු වෙලා නැහැ. මේ වාගේ ලාමක දේවල් ටිකක් කියලා ගෙනිච්ච තෑග්ග ගෙදර අයට ලබා දීලා ගෙදරින් කෑම බීම ටිකකුත් කාලා බීලා අපි ආපහු එන්න එනවා. මිනි 100ක් ඔයාලා බලන්න ගියත් ඔයාලට කවදාවත් මේ මිනිහ තුලින් දේව දූතයෙක් නම් දැක ගන්නට නොලැබෙයි. අදවත් ඒ ගැන හිතට ගන්න. අපිත් මැරෙනවා. මේ මරණය ඉක්මවා ගියපු නැති අය කියලා. පින්වත්නි, මේ යමරජුරුව පස්වෙනි දේව දූතයා ඉදිරිපත් කරලා කරුණ ප්‍රකාශ කරලා නිශ්ශබ්ද වෙනවා. මෙහෙම නිශ්ශබ්ද වෙන්නේ මේ නිරය පාලකීන්ට මේ නිරිසතාව අරගෙන ගිහිල්ලා දඬුවම් දෙන්න අනුමත කළා යන විනිශ්චය ලබා දෙමින්. ඉතින් පින්වත්නි, මේ නිරය පාලකයෝ මෙන්න මේ නිරිසතාව අරගෙන ගිහිල්ලා පංචවිධ වදබන්ධනයන්ට ලක් කරනවා. පංචවිධ වදබන්ධනයන් කියලා කියන්නේ රත්තු ගිනියම් වෙච්ච යකඩ පොළොවක මේ නිරිසතාව දිගා කරලා ගිනියම් වෙච්ච යකඩ හුල් අරගෙන අතේ එකක් ගහනවා. අනිත් අතෙත් එකක් ගහනවා. පයේ එකක් ගහනවා. අනිත් පයෙත් එකක් ගහනවා. ඊට පස්සේ පපුව මැද්දෙනුත් එකක් ගහනවා. මේ යකඩ හුල් මේ නිරිසතාගේ අත්පා පපුවේ ගැසීම නිසා මහත් වූ වේදනාවට පත් වෙනවා. හැබැයි පින්වත්නි, කර්මය ගෙවිලා ඉවර වෙනකම් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ. මේ නිරා දුක්ඛල ස්වභාවය ඒකයි. දැන් අපි නම් පපුව මැද්දෙන් මේ වාගේ යකඩ හුලක් ඇනුණු විට ක්ෂණිකව මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ දුක වේදනාවේ මැරිච්ච මිනිහට දැනෙන්නේ නැහැ. හැබැයි පින්වත්නි, මේ නිරේ නිරිසත්තුන්ගේ ස්වභාවය තමයි මොනතරම් දඬුවම් ලබා දුන්නත් මරණයටපත් වෙන්නේ නැහැ කර්මය අවසන් වෙනකම්. වේදනාව කියන එක ඒ ආකාරයෙන්ම දිගටම දැනෙමින් පවතිනවා. බලන්න මොනතරම් වේදනාවක් මේ නිරේ නිරිසත්තු විඳිනවද කියලා. මෙන්න මේ ආකාරයට පළවෙනි වදබන්ධනය මේ නිරිසතාට ලබා දෙනවා. ඒ අවුරුද්දක්ද, අවුරුදු 100ක්ද, අවුරුදු 1000ක්ද කියන්න බෑ. නිරේ පාලකීන්ට අවශ්‍ය කාලයක් මේ නිරිසතාට මේ විදිහට දඬුවම් ලබා දීලා තියෙනවා. ඉන්වත්නි, නිරේ ලෝකයේ ආවිෂය මනුෂ්‍ය ලෝකෙ වගේ නෙමෙයි. ඊටාත්ම දීර්ඝ ආයුෂ ප්‍රමාණයක් තමයි නිරේ නිරිසත්තුන්ට තිබෙන්නේ. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ප්‍රධාන නිරයන් 8ක් ගැන දේශනා කරලා තියෙනවා. සංජීව කියන නිරයෙන් පටන් අරගෙන අවීචි නිරේ දක්වා උදාහරණයක් හැටියට මේ සංජීව නිරේ එන මුලින්ම තියෙන ආයුෂ අඩුම නිරේ. ඒ ආයුෂය ගැන සඳහන් කෙරුවොත් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 90 ලක්ෂයක් ඒ නිරේ එක දවසක්. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 90 ලක්ෂයක් ඒ නිරේ එක දවසක්. එවැනි දවස් 30ක් මාසයක්. එවැනි මාස 12ක් අවුරුද්දක්. එවැනි අවුරුදු 500ක් ඒ නිරේ ආවිෂය. හිතා ගන්නකෝ මොනතරම්
දීර්ඝ ආයුෂ ප්‍රමාණයක් මේ නිරේ ලෝකවල තියනවාද කියලා. ඒ තරම් කාලයක් මේ නිරේ නිරිසත්තු දුකට වේදනාවට පත් වෙනවා. මොනතරම් භයානකද? ඔයාලා හිතන්නේ නැතුව දස අකුසල් කරගෙන මේ නිරයන් වලට වැටුණාම කොච්චර දුක් විඳින්න වෙනවද කියන එක හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේලා කවදාවත් බොරු දේශනා කරන්නේ නැහැ. බුදු බව ලබන්න පාරමී පුරණ අවදීයවත් ඒ බෝධිසත්වයන් වහන්සේලා බොරු කියන්නේ නැහැ. ඒ නිසා මේ දේශනා විශ්වාස කරලා සසරේ භයානකකම තේරුම් අරගෙන වහාම පව කරන එකෙන් මිදෙන්න. එහෙම නැත්නම් ඔබට මේ විස්තර කරන දුක් සියල්ලම අනාගතයේ විඳින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ දඬුවමෙන් ගලවලා මේ ගැසූ හුල් ඉවත් කරලා දෙවෙනි දඬුවම ලබා දෙනවා. මේ නිරිසතා මේ ගිනියම් වෙච්ච රත් වෙච්ච යකඩ පොළවේ නිදි කරවලා කෙටේරියකින් මුළු ඇඟම රහිනවා. බලන්න අපිට පුංචි පිහිතොඩකින් බ්ලේඩ් තලයකින් කටුවකින් ඇඟ සීරුණාම කැපුණාම මොනතරම් වේදනාවක් දැනෙනවද කියලා. එතකොට රත් වෙච්ච යකඩ පොළවක නිදි කරවලා මෙහෙම පොරවකින් ඇඟේ මස් ටික සම්පූර්ණයෙන්ම රහිද්දී මේ නිරිසතාට මොනතරම් වේදනාවක් දැනෙනවද කියලා. පාප කර්මයේ ගෙවනකම් මේ නිරිසතා මේ වේදනාවෙන් මිදෙන්නේ නැහැ. ඇටකටු දක්වාම මේ පොරවෙන් රැස්සට පස්සේ නැවත ආය මස් වැඩෙනවා. එතකොට නිරය පාලකෝ ආය නැවත රහිනවා. ඉතින් මේ විදිහට අවුරුදු 100ද දහසද කියන්නේ නිරය පාලකින්ට අවශ්‍ය කාලයක් පුරාවටම මේ නිරිසතාට මේ දඬුවම දෙනවා. ඉතින් බලන්න එක තප්පරයක්වත් මේ වේදනාව අපිට විඳින්න පුළුවන්ද කියලා. ඒකට අවුරුදු දහස් ගාණක් මේ නිරිසතා මේ විදිහට මොනතරම් වේදනාවක් දුකක් විඳිනවා ඇද්ද කියලා. ඊට පස්සේ මේ නිරය පාලකයෝ මේ නිරිසතාව රත් වෙච්ච ගිනියම් පොළවේ උඩු බැලි අතට සිටවලා වෑයක් අරගෙන සම්පූර්ණයෙන්ම මුළු ඇඟේම සම සූරනවා. එතකොට හිතන්නකෝ මොනතරම් වේදනාවක් අපිට දැනෙනවද කියලා ඉවරලා දැන් පූසෙක්ගෙන් හරි බල්ලෙක්ගෙන් හරි නියපාරකට අපේ ඇඟ සීරුනොත් මොනතරම් වේදනාවක් අපිට දැනෙනවද? එතකොට වෑයක් අරගෙන මේ විදිහට සම්පූර්ණයෙන්ම මුළු ඇඟම ඇටකටු දක්වා රහිනකොට මොනතරම් වේදනාවක් මේ නිරිසතාට දැනෙනව ඇද්ද? හැබැයි පව ගෙවිලා ඉවර වෙනකම් මේ නිරිසතාට මේ වේදනාවෙන් ගැලවිලා යන්න හැකියාවක් නැහැ. මරණයටපත් වෙන්නේ නැහැ. ඉතින් නැවත සූරලා ඉවරනහම මේ මස් වැඩෙනවා. ආපහු මේ නිරය පාලකෝ ආයෙත් සූරනවා. ආයෙත් වැඩෙනවා. ආයෙත් සූරනවා. මේ විදිහට අවුරුදු 100ද දහසද කියලා කියන්න බෑ. නිරය පාලකයන්ට අවශ්‍ය කාලයක් පුරාවටම මේ විදිහට මේ දඬුවම ලබා දෙනවා. පින්වත්නි, ඊට පස්සේ මේ නිරය පාලකයෝ මේ නිරිසතාව අල්ලගෙන තුන්වෙනි වද බන්ධනයට ලක් කරනවා. මේ නිරිසතා යකඩ කරත්තයක පිටුපස දන් වලකින් බැඳලා රත් වෙච්ච යකඩ පොළවේ බිම ඇදගෙන යනවා. මෙහෙම ඇදගෙන යද්දි මුලින්ම සම ගැලවෙනවා. ඊට පස්සේ මස් ගැලවෙනවා. නහරවැල් ඉදිරිලා යනවා. ඇටකටු පෑදෙනකම්ම මේ විදිහට කරත් වේගයෙන් ඇදගෙන යනකොට රත් වෙච්ච යකඩ පොළවේ ඇතිල්ලිලා ඇටකටු පවා දුම් දමමින් ගිනි ගනිමින් විනාශ වෙනවා. නමුත් කර්මයේ ගෙවි අවසන් වෙනකම් මේ නිරිසතා නම් මැරෙන්නේ නැහැ. නැවතත් ඇට මස් ලේ නහර නැවතත් සකස් වෙනවා. මේ විදිහට නිරේ අවශ්‍ය අවුරුදු 100ද
1000ද කියලා නෑ. නිරය පාලකයන්ට අවශ්‍ය කාලයක් මේ නිරිසතාව මේ විදිහට කරත්ති බැඳගෙන යකඩ පොළව දිගේ ඇදගෙන යනවා. එන්වත් මොනතරම් වේදනාවක් විඳිනව ඇද්ද මේ නිරිසතා පොළවේ ඇතිල්ලනකොට, සම්මස් ඇට නහර ගැලවිලා යනකොට, ලීයක් වැදිලා හරි පැණියක් වැදිලා හරි අනතුරකින් අපේ ඇඟේ මස් ටිකක් ගැලවිලා ගියොත් අපිට මොනතරම්නම් වේදනාවක් දැනෙනව ඇද්ද? ඒ වේදනාව අපිට තියෙන සමහරක් වෙලාවට දවසක් වෙන්න පුළුවන්, දවස් කීපයක් වෙන්න පුළුවන්. නමුත් මේ නිරිසතාට සමහරක් වෙලාවට අවුරුදු 1000 ගාණක් මේ විදිහට මේ වේදනාව විඳින්න සිද්ධ වෙනවා. පින්වත්නි, මේ නිරේ පාලකයෝ මේ 3 වෙනි වදබන්ධනයෙන් ගලවලා මේ නිරිසතාට 4 වෙනි වදබන්ධනය ලබා දෙනවා. රත් වෙච්ච, ගිනිහම් වෙච්ච අඟුරු කන්දක මේ නිරිසතාව යකඩ මුගුර වලින් තල මේ අඟුරු කන්දේ ඇවිද්දවනවා. මෙහිම ඇවිදිනකොට නිරිසතාගේ යටිපතුලේ සිට දනිස්ස දක්වා මිහලට සමද, මස්ද, නහරද, ඇටකටුද දවාගෙන පිච්චිලා යනවා. ආයෙත් නැවත පෙර තිබුණු විදිහටම කකුල සකස් වෙනවා. මේ විදිහට අවුරුදු 100ද 1000ද කියලා නෑ. නිරය පාලකීන්ට අවශ්‍ය කාලයක් මේ නිරිසතාව මේ විදිහට කකුල් දෙක දනිස්ස ගාවට එනකම් පිච්චෙන ආකාරයට මේ ගිනි අඟුරු වල ඇවිද්දවනවා. බලන්න, ඔයාලා රෙදිමදින්න ගිහිල්ලා ඒ විදුලි ස්ත්‍රීකයට හැංගිල්ලක් හරි අතක් හරි දැවුනොත් ඔයාලට මොනතරම් වේදනාවක් දවස් ගාණක් යනකම් දැනෙනව ඇද්ද? එතකොට මේ නිරිසතා අර විදිහට අඟුරු ගොඩේ ඇවිද්දවනකොට ඔයාලට දැනෙන වේදනාව වගේ කී දහස් ගුණයක් වැඩියෙන් ඒ වේදනාව මේ නිරිසතාට දැනෙනව ඇද්ද? ඒ නිසා කවදාවත් ඔයාලා පවුනම් කරන්න හිතන්නවත් එපා. පින්වත්නි, මේ විදිහට 4 වෙනි බන්ධනය දීලා අවසන් කරලා මේ නිරිසතාට නිරය පාලකයෝ 5 වෙනි වද බන්ධනය ලබා දෙනවා. මේ 5 වෙනි වද බන්ධනයේදී මේ නිරිසතාව අල්ලලා කකුල් දෙකෙන් ඔසවලා රත් වෙලා ගිනියම් වෙච්ච ලෝදිය හැලියක හිස පහලට සිටින විදිහට ඒ ලෝදිය හැලිය ගිල්වනවා. මෙහෙම ගිල්වනකොට හිස දවාගෙන, ඇඟ දවාගෙන, පෙන දමමින් මේ නිරිසතා මේ ශාර ජලයේ ඇතුළට යනවා. පෙන දමමින් නැවත උඩට මතුවෙනවා. මේ නිරය පාලකයෝ නැවතත් මේ නිරිසතාව මේ ශාර ජලයේ යටට තල්ලු කරනවා. මේ විදිහට අවුරුදු 100ද 1000ද කියලා නෑ, ලෝදිය සහිත මේ ජලයේ මේ නිරිසතාට ගත කරන්න සිද්ධ වෙනවා. හැබැයි පව ගෙවිලා අවසන් වෙනකම් මිය යන්නේ නම් නැහැ. බලන්න මොනතරම් කටුක වේදනාවක් මේ නිරිසතා මේ ශාර ජලයේ තුල විඳිනවද කියලා. මේ විදිහට නිරය පාලකයෝ මේ නිරිසතාට මේ පංචවිධ වදබන්ධනයන් ලබා දෙනවා. පින්නතුන් හිතනවා ඇති දැන් මේ නිරිසතාට දඬුවම් දීලා ඉවරයි කියලා. මොකද එයා මනුෂ්‍ය ලෝකේ ඉඳද්දී අකුසල් 10ක් නේ සිද්ධ කළේ. ඉතින් දැන් මේ දුන්න දඬුවම් හොඳටම ප්‍රමාණවත් ඇති කියලා ඔය ඇත්ත හිතනවා ඇති. ඇත්ත වශයෙන්ම
තාම දඬුවම් දෙන්න පටන් ගත්තේ නැහැ. දැන් තමයි මේ නිරිසතාට දඬුවම් දෙන්න නිවැරදි විදිහට මේ නිරේ පාලකයෝ කටයුතු කරන්නේ. ඒ වාර පෙරකී දඬුවම් වලට වඩා ඉතාමත්ම භයානකයි. දැන් මේ පින්නතුන් හිතනවා ඇති පෙරකී දඬුවම් මොනතරම් දරුණුද භයානකද කියලා. නෑ පින්වත්නි, හොඳින් අහගන්න. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සිය දෙනතින්ම දැකලා අප කෙරේ අනුකම්පාවෙන් මේ නිරිසතා නිරේ ලෝකයේ විඳින දුක් මේ විදිහට විස්තර කරනවා. පින්වත්නි, මේ නිරිසතා නිරේ පාලකව විසින් මහ නිරේට ඇදලා දානවා. මහ නිරේ කියලා කියන්නේ යොදුන් 100ක් දිග පළලින් යුතු යොදුනක් කියන්නේ පින්වත්නි සැතපුම් 16ක්. මේ විදිහට යොදුන් 100ක් දිග පළලින් යුක්ත කොටස් වශයෙන් බෙදලා තියෙන යකඩ පවුරකින් වට වෙලා තියෙන යකඩ පියනකින් වසලා තියෙන යකඩ පොළවක් තියෙන සෑම පැත්තෙන්ම හාත්පස ගිනිදැල් පැතිරලා තියෙන තැනක් තමයි මහනිරේ කියලා කියන්නේ. නැගෙනහිර බිත්තියෙන් නගින ගිනිදැල් බටහිර බිත්තියේ හැපෙනවා. ඒ කියන්නේ මේ ගිනිදැල් එක දිග යොදුන් 100ක් වෙනවා. ඒ වගේම බටහිර බිත්තියෙන් නගින ගිනිදැල් නැගෙනහිර බිත්තියේ වදිනවා. උතුරු බිත්තියෙන් නගින ගිනිදැල් දකුණු බිත්තියේ වදිනවා. දකුණු බිත්තියෙන් නැගෙන ගිනිදැල් උතුරු බිත්තියේ වදිනවා. යටින් නගින ගිනිදැල් උඩ සැපෙනවා. උඩින් නගින ගිනිදැල් යට සැපෙනවා. දැන් හිතා ගන්න මේ කියන මහනිරය හාත්පසින්ම ගිනිදැල් වලින් පිරිච්ච තැන. යකඩ බිත්ති වලින් සැදිලා තියෙන්නේ, උඩත් යටත් යකඩින් සැදිලා තියෙන්නේ. එතකොට මේ ගිනිදැල් වලින් මේ යකඩ බිත්ති උඩත් යටත් හොඳින්ම රත් වෙනවා. ඒවත් රත් පැහැ ගැන්විලා මෙන්න මේ ගිනිදැල් අතරට තමයි නිරේ පාලකයෝ මේ නිරිසතාව ඇදලා දාන්නේ. හරියට හාත්පස ඇවිලෙන ගින්නකට මිනිස්සෙක් ඇදලා දැම්මොත් ඒ මිනිස්සයා එක නිමේෂයකින් අඟුරු වෙලා පිච්චිලා අලුත් නැති වෙලා යන තරමටම ගිනි ගන්න බව ඔය ඇත්ත දන්නවනේ. එතකොට මේසා විශාල ගිනිදැල් වලින් යුක්ත මහනිරේට මේ නිරිසතා ඇදලා දහපුවාම මේ නිරිසතාට මොනතරම් වේදනාවක් ඇති වෙනවද කියලා හිතලා බලන්නකෝ. මේ නිරිසතාගේ ශරීරය මේ මහනිරේට ඇදලා දාපු සැනින්ම හාත්පස ඇවිලෙන්නට පටන් ගන්නවා. හැබැයි කර්මයේ ගෙවිලා ඉවර වෙනකම් මේ නිරිසතාගේ මරණය නම් සිද්ධ වෙන්නේ නැහැ. වේදනාව පමණක් නිරිසතාගේ සිතට අඛණ්ඩවම දැනෙනවා. හිතන්න බලන්න පින්වත්නි, මෙවැනි විපාකයකට ඔබ ලක්වුණොත් ඔබට හිතා ගන්නවත් පුළුවන් මේ විඳින දුක කියලා. එතකොට මේ නිරිසතා මේ විදිහට නිරේ වර්ෂ 100 ගණන් දහස් ගණන් මේ මහ නිරේ පැසෙනවා, දුක් විඳිනවා. මේ විදිහට වර්ෂ දහස් ගණනක් ගෙවිලා ගියාට පස්සේ මේ මහ නිරේ නැගෙනහිර දොරටුව විවෘත වෙනවා. මේ නිරිසතා එක දකිනවා. නිරිසතා මොකද කරන්නේ? මේ දොරෙන් එළියට පනින්න ඕනේ කියලා හිතාගෙන වේගයෙන් ඒ
නැගෙනහිර දොරටුව දිශාවට දුවනවා. පින්වත්නි, ගිනි ඇවිලිච්ච කෙනෙක් දුවනකොට මොකද වෙන්නේ? තවත් වේගයෙන් ඇවිලෙනවා. වේදනාවත් වැඩි. නමුත් මේ ගිනිගෙන දැවෙන ශරීරේ දරා ගන්න බැරුව මිදීම උදෙසා තව තවත් වේගයෙන් මේ වේදනාව දරාගෙන මේ නිරිසතා මේ නැගෙනහිර දොරටුවෙන් එළියට පයින්න දුවගෙන යනවා. මේ යොදුන් 100ක් දුර ගෙවාගෙන මේ නිරිසතා මේ නැගෙනහිර දොරටුව ගාවට යනකොටම පින්වත්නි ඒ දොර වැහෙනවා. මේ වේගයෙන් දුවන නිරිසතාගේ හමද දැවෙනවා. මස්ද දැවෙනවා. නහරද දැවෙනවා. ඇටද දැවෙනවා. දුම් දමනවා. මේ නිරිසතා අවුරුදු 1000 ගාණක් දුවලා මේ නැගෙනහිර දොරටුව ගාවට එනකොට මේ විදිහට දොරටුව වැහෙනකොට මේ නිරිසතාට මොනතරම් දුකක් වේදනාවක් දැනෙනවද කියලා හිතන්නකෝ. හැබැයි කළ පාප කර්ම නිසා මැරෙන්නේ නම් නැහැ. පින්වත්නි, දීර්ඝ කාලයක් ගත වීමෙන් පස්සේ මේ මහනිරේ බස්නාහිර දොරටුව විවෘත වෙනවා. නිරිසතා ඒ බස්නාහිර දොරටුවෙන් එළියට පනින්න ඕනේ කියලා හිතාගෙන අර පෙර වගේම වේගෙන් ඒ දිහාවට දුවනවා. ඒ දුවනකොට සිවියද දැවෙනවා, සමද දැවෙනවා, මස්ද දැවෙනවා, නහරද දැවෙනවා, ඇටද දැවෙනවා. නමුත් මේ නිරිසතාගේ මරණය නම් සිද්ධ වෙන්නේ නැහැ. පව ගෙවිල ඉවර වෙනකම්. මේ නිරිසතා අවුරුදු 1000 ගණනක් දුවලා මේ මහනිරේ බටහිර දොරටුව ගාවට ලං වෙනකොටම පින්වත්නි මේ මහනිරේ බටහිර දොරටුව වැහෙනවා. ඉතින් මේ නිරිසතාට ඒ අවස්ථාවක් නැතුව යනවා. පින්වත්නි, කාලයක් මෙහිම ගියාට පස්සේ උතුරු දොරටුව විවෘත වෙනවා. මේ නිරිසතා ඒක දකිනවා. මේ නිරිසතා මොකද කරන්නේ? උතුරු දොරටුවෙන් හරි මම එළියට පැන ගන්න ඕනේ කියලා හිතාගෙන වේගයෙන් ඒ දිහාවට දුවනවා. ඒ දුවනකොට සිවියද දැවෙනවා, සමද දැවෙනවා, මස්ද දැවෙනවා, නහරද දැවෙනවා, ඇටද දැවෙනවා. නමුත් මරණය සිද්ධ වෙන්නේ නැහැ. කර්මයේ ගෙවිලා අවසන් වෙනකම්. මේ විදිහට අවුරුදු 1000 ගාණක් දුවගෙන ගියපු මේ නිරිසතා උතුරු දොරටුවට ලං වෙත්ම උතුරු දොරටුව වැහිලා යනවා. මේ නිරිසතා තව තවත් දුකටපත් වෙනවා. පින්වත්නි, කාලයක් මෙහෙම ගියාට පස්සේ දකුණු දොරටුව විවෘත වෙනවා. මේ නිරිසතා ඒක දකිනවා. දකුණු දොරටුවෙන් හරි මම එළියට යන්න ඕනේ කියලා හිතාගෙන මේ නිරිසතා ඒ දිහාවට වේගයෙන් දුවනවා. ඒ දුවද්දි සිවියද දැවෙනවා, සමද දැවෙනවා, මස්ද දැවෙනවා, නහරද දැවෙනවා, ඇටද දැවෙනවා, දුම් දමනවා. නමුත් මිය යන්නේ නැහැ. කර්මයේ ගෙවි අවසන් වනකම්. අවුරුදු 1000 ගාණක් මේ විදිහට දුවලා දකුණු දොරටුවට ලං වෙත්ම ඒ දොරටුව වැසිලා යනවා. පින්වත්නි, මේ විදිහට මාරුවෙන් මාරුවට වසර 1000 ගාණක් මේ නිරිසතා මේ විදිහට මහනිරේ දොරවල් විවෘත වෙනකොට එහාට මෙහාට දුවලා අවුරුදු ලක්ෂ ගණනක් ඉක්ම ගිය තැන එක්තරා දවසක මේ මහනිරේ නැගෙනහිර දොරටුව විවෘත වෙලාම පවතිනවා. වේගයෙන් දුවගෙන ගියපු මේ නිරිසතා මං විඳපු දුක වේදනාව අවසන් කියලා හිතාගෙන මේ හාත්පස දැවෙන මහනිරේ නැගෙනහිර දොරටුවෙන් එළියට පනිනවා. පින්වත්නි, මහනිරේ දුක එතනින් අවසන් වුණාට මේ නිරිසතාට නිරේ පාලකයෝ දඬුවම් දීම නම් අවසන් කරලා නැහැ.
මේ නිරිසතා ඒ නැගිනහිර දොරටුවෙන් පණිනවත් එක්කම වැටෙන්නේ ශූත කියලා නිරයකට. ඒක ඇත්තටම අසුචි වලක්. ඒ අසුචි වලේ ඉන්දිකඩු තුඩ හා සමාන මුව ඇති පණුව විශාල සංඛ්‍යාවක් වාසය කරනවා. මේ නිරිසතා මේ සූත නිරයට නැත්තම් මේ අසුචි වලට වැටිච්ච ගමම්ම මේ නිරිසතාගේ ඇඟේ සෑම තැනක්ම සිවියද සිඳිමින්, සමද සිඳිමින්, මස්ද සිඳිමින්, නහරද සිඳිමින්, ඇටද සිඳිමින්, ඇට මිදුළු තෙක් මේ පණුව ගමන් කරනවා. හිතන්න ඉන්දිකඩ 3ක් 60 කට්ටක් ඇනිච්ච අපිට මොනතරම් වේදනාවක් විඳින්න සිද්ධ වෙනවද කියලා. එතකොට මේ ඉන්දිකඩ තුඩ වාගේ තුඩක් ඇති පණුවන්ගේ කඳ පුවක්ගස් තරම් විශාලයි කියනවා. එතකොට මේ නිරිසතාගේ ශරීරයේ හරහා මෙවැනි පණුව 100,000 ගාණක් එහාට මෙහාට යමින් සම්මස්නහර ඇට සිදුරු කරද්දී මොනතරම් වේදනාවක් විඳිනව ඇද්ද කියලා හිතන්නකෝ. ඒ වගේම මේ නිරිසත්තුන්ගේ ශරීරය මනුස්සයන්ගේ වගේ කුඩා නැහැ. ඒ ශරීරත් යොදුනක් දෙකක් යොදුන් තුනක් වගේ විශාලයි. යොදුනක් කියන්නේ සතපුම් 16ක්. ඒතර මේසා විශාල ශරීරයකට අර විදිහට වේදනාව ලැබෙනකොට ඒ වේදනාව මොනතරම් දරුණුද කියලා මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන්නේ. ඉතින් පින්වත්නි මේ පණුව මේ ශාරීරික විනිවිද යමින් වේදනා දෙමින් සිදුරු කරමින් කටයුතු කළත් මේ නිරිසතා නම් මිය යන්නේ නැහැ. පව ගෙවිලා අවසන් වන තෙක්, කර්මය ගෙවිලා අවසන් වන තෙක් මේ නිරිසතා මිය පරලෝ යන්නේ නැහැ. මේ විදිහට පින්වත්නි වසර 100,000 ගාණක් මේ සෝත නිරේ වේදනා වෙච්ච නිරිසතා ගිනියලෝ නිරේවත් කොක්කොල නිරේට වැටෙනවා. පින්වත්නි ගිනිගෙන දැවෙන රත් වූ උණු අලු තියෙන වලකට මේ නිරිසතාව දාපුවාම අර පෙර කී ලෙසම මේ නිරිසතාගේ සිවියද, සමද, මස්ද, නහරද, ඇටද සේරම දැවෙනවා. නැවතත් ශරීරයේ තිබ විදිහටම හැදෙනවා. වේදනාව දැනෙනවා, මරණයටපත් වෙන්නේ නැහැ. මේ විදිහට වර්ෂ 1000 ගාණක් මේ උණුවරු නරකේ දුක් විඳලා කටුඹුල් නිරයට වැටෙනවා. ඇත්තටම මේ කටුඹුල් වනේ තියුණු කටු සහිත ගස් තියෙන්නේ. අඟල් 1000ක් දිග යකඩ කටු හැම වෙලෙම ගිනිගෙන ඇවිලෙනවා. අතිශයින් දිලිසෙන ගිනිදැල් සහිත මහත් වූ කටු සහිත මේ ගස්වල මේ නිරිසතාව යකඩ මුගුරු වලින් තලතලා හෙල්ලෙන් එන උඩට නංවනවා. මේ නිරිසතා මේ ගහ දිගේ උඩට යනකොට මේ කටු පපුව පසාරු කරගෙන මතුවෙනවා. අත් පසාරු කරගෙන මතුවෙනවා. එහෙම නැවතිලා ඉන්නත් බෑ. නිරේ පාලකයෝ ගහ උඩටම නංවන්න ඕන නිසා තව තවත් දඬුවම් කරනවා. ඉතින් මේ උල් කටු වල ඇනි ගහ උඩටම නගිනවා. මේ සඳහා වර්ෂ 1000 ගාණක් ගත වෙනවා. ආයිත් මේ නිරේ පාලකයෝ මේ නිරිසතාව ගහෙන් බස්සවනවා. බහිනකොටත් අර කටු අර විදිහටම ඇනෙනවා. මහත් වූ වේදනාවකට මේ නිරිසතාවපත් වෙනවා. නිකන් හිතන්න පුංචි කට්ටක් ඇනිච්ච ඔයාලා ඒ කට්ට එළියට ගන්නකම් මොනතරම්
වේදනාවක් විඳිනවද කියලා. ඒක පවතින්නේ සමහරක් වෙලාවට දවසයි දෙකයි. නමුත් අවුරුදු ලක්ෂ ගණනින් මේ විදිහට කටු ඉඹුලක ගිනිගෙන දැවෙන යකඩ කටු සහිත ගහක ඔබට නගින්න සිද්ධ වුණා. ඔබට හිතා ගන්නවත් පුළුවන්ද එයින් ලැබෙන වේදනාව? පින්වත්නි, කවදාවත් අකුසල නම් කරන්න හිතන්නවත් එපා. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් අපට බොරු දේශනා කරන්නේ නැහැ. අපව ගලවා ගන්නමයි උන්වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. පින්වත්නි, මේ විදිහට මේ නිරිසතා කටිඹුල් වනයේ දඬුවම් විඳලා ආවර වුණාට පස්සේ මේ කටුගස් වලින් බස්සලා අරගන්නවා. දැන් මේ නිරිසතා හිතනවා මට දඬුවම් දීලා ඉවරයි කියලා. ඇත්තටම පින්වත්නි, දඬුවම් දීලා ඉවර නැහැ. මේ නිරිසතාව ඊට පස්සේ අල්ලලා දානවා අසිපත් කියලා නරකයකට. මේ අසිපත් නරකය කියලා කියන්නේ මහා විශාල වනාන්තරයක්. ඒ වනාන්තරයේ ගස්වල අතු ඒ වගේම කොළ හැදිලා තියෙන්නේ කැපෙන දේවල් වලින්. කඩු, කිනිසි ඒ වගේ දේවල් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේ නිරිසතා මේ අසිපත් වනයේට ඇතුළු වෙච්ච ගමම්ම ඒ වනයේ තියෙන ගස්වල කොළ අතු කඩාගෙන මේ නිරිසතාගේ ඇඟට වැටෙනවා. ඉතින් මේ වැටෙන කොළ වලින් අත කැපිලා යනවා. පාදේ කැපිලා යනවා. අත්පා දෙකම කැපිලා යනවා. කන් කැපිලා යනවා. නාසය කැපිලා යනවා. නාසය කන් දෙකම කැපිලා යනවා. බෙල්ල වෙන් කැපෙනවා. කඳ වෙන් කැපෙනවා. නමුත් නැවතත් ශරීරයේ සැකසෙනවා. ඉතින් මේ නිරිසතා ඒ විදිහට කැපිලා ගියාට පව ගෙවිලා ඉවර වෙනකන් මැරෙන්නේ නැහැ. වේදනාව විතරක් හිතට දැනෙනවා. ඉතින් මේ විදිහට පින්වත්නි අවුරුදු දහස් ගාණක් ලක්ෂ ගාණක් මේ අසිපත් වනේ එහාට මෙහාට දුවමින් මහා දුක්ඛන්දරාවක් විඳිනවා. කාලයක් මෙහෙම ගියාට පස්සේ අසිපත් නිරේන් මේ නිරිසතා වේතරණී නිරයට වැටෙනවා. මේ නිරය ලෝදිය වලින් පිරිච්ච ගංගාවක්. මේ නිරිසතා ඒ ගංගාවට වැටෙනකොටම ගංගාවේ ලෝදිය දියපාරට පහළට ගසාගෙන යනවා. ඒ වගේම මේ දියපාර වේලාවකට උඩුගම් බලා යනවා. එතකොට මේ නිරිසතා උඩුගම් බලා යනවා. මේ ශාර ජලයේ ඉන්න හැම මොහොතකම සමද, මස්ද, නහරද, ඇටද පිලිස්සලා යනවා. කර්මය ගෙවිලා අවසන් වෙනකම් මැරෙන්නේ නෑ. ආපහු සම්මස් ඇට නහර හැදෙනවා. ආයිත් දෙවෙනවා. ආපහු හැදෙනවා. මේ විදිහට මේ ශාර ජලයේ වසර 100,000 ගාණක් පැයි මේ ගංගාවේ එහාට මෙහාට පීනමින් මේ නිරිසතා දුක් විඳිනවා. පින්වත්නි, කාලයක් ගියාට පස්සේ මේ නිරිසතාව නිරේපාලකයෝ කොක්කක් දාලා මේ ගංගාවේ යුරට ඇදලා ගන්නවා. රත් වෙච්ච ගිනියම් පොළවේ මේ නිරිසතාව දාලා අහනවා එම්බා පුරුෂය තට කුමක්ද ඕනේ කියලා. ඒ වෙලාවේ මේ නිරිසතා කියනවා අනේ ස්වාමීනි, මට බඩගිනි. ඇත්තමයි මේ කියන්නේ. නිරේපාලකයෝ මේ නිරිසතාගේ කතාව අහලා ගිනිගෙන දිලිසෙන අඬුවක් අරගෙන කට දෙපැත්තට තියලා අරිනවා. ඊට පස්සේ රත් වෙච්චි ලෝහ ගුලි කටට තියලා තල්ලු කරනවා. මේ නිරිසතාගේ තොල්ද දවමින්, කටද දවමින්,
උගුරද දවමින්, ලයද දවමින්, බඩවැල්ද දවමින්, අතුණු බහද්ද දවමින් පසුපස ප්‍රදේශයෙන් එළියට නික්මලා යනවා. මේ නිරිසතා මැරෙන්නේ නම් නැහැ. පව ගෙවිලා ඉවරනකම්. බලන්න උණු වතුර ටිකක් අපිට අතපස වීමකින් පෙවුනොත් මොනතරම් දුකකට වේදනාවකට අපිපත් වෙනවද කියලා. එතකොට මේ වාගේ රත් වෙච්ච ගිනිගොලි ගිල්වනකොට ඒවා පසුපසින් පිට වෙනකම් මොනතරම් වේදනාවක් මේ නිරිසතා විඳිනව ඇද්ද කියලා. පින්වත්නි මොනවා කරාටද මේ නිරිසතා මේ දඬුවම් විඳින්නේ? මනුෂ්‍ය ලෝකයේ ඉඳද්දි සත්තු මරුවාට, හොරකම් කරාට, කාමයේ වරදවා හැසිරුණාට, බොරු කිව්වට, කේලම් කිව්වට, පරස වචන කිව්වට, හිස් වචන කිව්වට, අනුන්ගේ දේවලට ආසා කළාට, තරහසිත ඇති කරගත්තට, ඒ වගේම දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය නිසා ඔබ අද මේ සිදු කරන දස අකුසල් මේ තරම් විපාක ගෙන දෙනවා කියලා ඔයාලා අහලා තියෙන්නේ නැතුව ඇති. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ නොවුණා නම් මේ නිරිසත්තු විඳින දුක් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ දුක් ඇත්ත වශයෙන්ම අපිට දැනගන්න ලැබුණේ භාග්‍යතුන් වහන්සේ නිසා. හැබැයි මේ දුක් ඇත්තයි කියලා ඔයාට විශ්වාස ගන්න සිද්ධ වෙන්නේ ශ්‍රද්ධාව තිබ්බොත් විතරයි. ශ්‍රද්ධාව නැති උදවිය මේවා බොරුයි කියලා පැත්තකට දානවා. ඒ නිරේ ගියපු දවසට ඒකේ ඇයට තේරෙවි. පින්වත්නි මෙහෙම ගිනිගුලි ගිල්ලපු මේ නිරිසතාගෙන් නිරේ පාලකය අහනවා එම්බා පුරුෂය තට කුමක්ද අවශ්‍ය කියලා. ඒ වෙලාවේ මේ නිරිසතා කියනවානේ ස්වාමීනි මට පිපාසයි. මේ කියන්නේ ඇත්තමයි. ඒ වෙලාවේ නිරේ පාලකයෝ ඔහුගේ කට ගිනිගෙන දිලිසෙන්නා වූ අතිශයින් දිලිසෙන්නා වූ ගිනිදැල් සහිත වූ රත් වූ යකඩ අඬුවකින් අරවල අතිශයින්ම ගිනිදැල් සහිත ගිනිගෙන දිලිසෙන්නා වූ තඹ පාට ලෝදිය කටේ වක් කරනවා. ඒ නිරිසතාගේ තොල්ද දවමින්, කටද දවමින්, උගුරද දවමින්, ලයද දවමින්, බඩවැල්ද දවමින්, අතුණු බහද්ද දවාගෙන පසුපස ප්‍රදේශයෙන් නික්මිලා යනවා. හිතන්නකො පින්වත්නි මේ විදිහට ලෝදිය පොවලා ඒ ලෝදිය පසුපස ප්‍රදේශයෙන් එළියට යනකම් මොනතරම් වේදනාවක් මේ නිරිසතා විඳිනව ඇද්ද කියලා. අපිට හිතා ගන්නවත් පුළුවන්ද මේ දුක්වල බහුලකම. හැබැයි මේ නිරිසතා මැරෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ ඉඳද්දි කරපු පව ගෙවිලා අවසන් වෙනකම් මේ විදිහට දුක් විඳින්න සිද්ධ වෙනවා. පින්වත්නි මේ නිරිසතාට මුලින්ම පංචවිධ වද බන්ධනයන් ලබා දුන්නා. ඊට පස්සේ මහ නිරේට දැම්මා. ඊට පස්සේ ශූත නිරේට දැම්මා. ඊට පස්සේ ගිනියලු නිරේට දැම්මා. ඊට පස්සේ කටුනිබුල් නිරේට දැම්මා. ඊට පස්සේ අසිපත් නිරේට දැම්මා. ඊට පස්සේ ශාර ජලයේ තියෙන චේතරාණී නිරේට දැම්මා. ඊට පස්සේ ගිනිගුලි ගිල්ලෙව්වා. ගිනිගෙන දැවෙන ලෝදිය පෙව්වෙව්වා. මේ සියලු දඬුවම් දුන්නාට පස්සේ නිරිසතා හිතනවා අවුරුදු ලක්ෂ ගාණක් මම විඳපු දුක් ඉවරයි. දැන් මාව මේ ගොඩට අරගෙන ගිනිගුලි ගිල්වලා ලෝදිය පෙව්වට පස්සේ මගේ දඬුවම අහවරයි කියලා. ඇත්ත වශයෙන්ම පින්වත්නි දඬුවම අහවර නැහැ. මේ නිරිසතාව නැවතත් නිරේ පාලකයෝ අරගෙන ගිහිල්ලා මහ නිරේට දානවා. මහ නිරේ අර කලින් වගේම අවුරුදු දහස් ගණනක් දුක් විඳලා එතනින් ශූත නිරේට වැටිලා ආපහු මේ නිරේ ලෝක සියල්ලගෙම දුක් විඳලා ආයිත් මහ නිරේට දානවා. මේ විදිහට වාරවල්
100,000 ගාණක් දුක් විඳින්න මේ නිර්සතාට සිද්ධ වෙනවා. එහෙම පව ගෙවිලා නිරේ අවශ්‍ය අවසන් වුණාට පස්සේ තමයි මේ නිර්සතාට මේ නිරා දුකින් මිදෙන්නට හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ තමන් කරපු අකුසල ශේෂ වෙලා තියෙනවා නම් තිරිසන් යෝනිය උපදිනවා. තිරිසන් යෝනිය භව 100,000 ගණනක් දුක් විඳලා මනුෂ්‍ය ලෝකේ ඉපදුණා. ශේෂ වෙලා තියෙන කර්ම ඉතුරු වෙලා තියෙනවා නම් මනුෂ්‍ය ලෝකවලදී පවා ඒවට විපාක ලැබෙනවා. බලන්න ඔබ කරගත්ත පුංචි අකුසල් ටිකක් නිසා ඔබට විඳින්න සිද්ධ වෙන දුක තථාගත සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ නිරේ ලෝකයේ ගැන දේශනා කරපු එකම එක කාරණාවක්වත් ඔබ සැක කරන්න නම් එපා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අනාගතයේ පහළවන්නා වූ මිනිස් මේ දේශනාවන් සැක කරන බව උන්වහන්සේ කරුණාවෙන් අපෙන් ඉල්ලීමක් කරනවා. උන්වහන්සේගේ දෙනතින්ම දැක්ක මේ දේවල් සැක කරන්න එපා. මේ නිරයවල් වලට නොවැටෙන කුසල් දහම් වඩලා දහම දියුණු කරලා මේ සංසාර දුකින් ඈතර වෙන්න අවශ්‍ය මාර්ගය වඩවා ගන්න කියලා. ඒ වගේම පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව අවසානයේ දේශනා කරනවා යම රජුරවන්ට මෙන්න මෙහෙම සිතක් පහළ වුණා කියලා. පින්වත්නි ලෝකෙහි යම් කෙනෙක් පව්කම් කෙරෙද්ද ඔහු මෙබඳු নানা ප්‍රකාර කම් කටළු කරනු ලබත් මම යම් දවසක මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ නම් අරහතෝ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ උපදින්නේ නම් මම ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්‍රය කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේ මට ධර්ම දේශනා කරන්නේ නම් ඒ භාග්‍යතුන් වහන්සේගෙන් ඒ ධර්මයේ මම ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ අසා ඒ අනුව පිළිපැද මේ සංසාර දුකින් මා නිදහස් වෙනවා කියලා යම රජුරෝ පවා ප්‍රකාශ කරපු බව භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ දක්වා තිබෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි මම මේ සියලු කාරණා අන් ශ්‍රමණයෙකුගෙන් අන් බමුණෙකුගෙන් අසා කියන්නේ නැහැ. මේ අටමහා නරකයෝ වෙද්ද ඒ සියල්ල Taman විසින්ම දැනගෙන දැකගෙන Taman විසින්ම ප්‍රත්‍යක්ෂ කරලා මේ දේශනාවන් සිද්ධ කරන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. මේ දේශනාව අවසානයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාථා රත්නයන් 4ක්ද පින්වත්නි දේශනා කරනු ලැබුවා. ඒ ගාථාවන් තමයි චෝදිතා දේව දූතේහි ඒ පමජ්ජන්ති මානව තේ දීඝරච්ඡං සෝචන්ති හීන කායුපගා නරා. දේව දූතයන් විසින් චෝදනා කරන ලද්දා වූ යම් මිනිස්යෝ කුසල ධර්මයන් වැඩිීමේ පමා වෙද්ද ඔහු හීනාත්ම භාව සංඛ්‍යාත අපායට පැමිණ බොහෝ කාලයක් මුළුල්ලේ ශෝක කරනවා. යේචකෝ දේව දූතේහි සන්තෝ සත්පුරිසා ඉද චෝදිතා නප්පමජ්ජන්ති අරිය ධම්මෝ කුදාචන. මේ ලෝකේ ශාන්ත භාවයට පැමිණි සත්පිරිසු යම් කෙනෙක් දෙවියන් විසින් චෝදනා කරන ලද්දාහු ආර්ය ධර්මයේ කිසි කලකට ප්‍රමාද නොවේති. උපාදානෝ බයං දිස්වා ජාති මරණස්ස සම්භවෝ අනුපාදා විමුච්ඡanti ජාති මරණස්ස සංකයෝ. ඔහු ජාතියට හා මරණයට කරුණු වූ තෘෂ්ණා දෘෂ්ටි දැඩිව ගැනීම හේතුවෙන් බොහෝ කලක් සසර දුක් විඳීමට සිදුවන බැවින් මේ බිය දැක කාම උපාදාන
ආදී සතරවිධ උපාදාන ස්කන්ධයෙන් වෙන්වී ඉපදීම හා මරණය යන දෙකින් වෙන්වීමට පැමිණෙති. තේ කේපමත්තා සුඛිනෝ දිට්ඨ ධම්මා විනිබ්බුතා සබ්බ වේර භයාතීතා සබ්බ දුක්ඛං පජ්ජන්තු. නිර්භය ස්ථානයට පැමිණියා වූ සෝපත් වූ මේ ආත්ම භාවයෙහිම කෙලෙස් සංසිඳීමෙන් නිවුණා වූ සියලු වෛර හා බය ඉක්මවා සිටියා වූ බුදුපසේ බුදුමහරහතන් ආදී සත්පුරුෂ උතුමෝ සියලු දුකින් නිදහස් වූවා වූ වෙති. සදැති පින්වත්නි, ඔබ ඒ ශ්‍රවණය කළේ මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රයයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම පමණක් සිද්ධ කළ හැකි මේ දේශනාවේ දහම් කරුණු තමන් හොඳින් හිතට අරගෙන මනුෂ්‍ය ලෝකයේ ඉඳදී දස අකුසල් වලින් මිදලා දාන සීල භාවනා ආදී පින්කම් සිද්ධ කරගෙන ධර්මයේ දියුණු කරගෙන මේ නිරය ලෝක වලින් මිදෙන්නට අවශ්‍ය මඟ පාදා ගන්නා හැටියට කරුණාවෙන් මේ පින්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරයම වේවා. පින්වත්නි, දේවදූත සූත්‍රය ඇසුරින් සිද්ධ කළ දහම් දේශනාව අවසන්. මේ දේශනාව තුළින් ලබාගත් සියලු පින් වර්තමාන ආර්ය මහා සංඝරත්නයටද ගිහි උපාසක උපාසිකාවන්ටද හිමි වේවා. එසෑම සියලු දෙනාම නිදුක් නිරෝගී භාවයට පත් වේවා. සිත ධර්මයේ හැසිරෙන්නට ශක්තිය ධෛර්යය ලැබෙත්වා. ආසන්න භවයක බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වදාළ අජරාමර සංඛ්‍යාත අමාමා නිර්වාණ සම්පත්තිය ළඟා කර ගන්නට මේ සියලු පින් සෑම සියලු දෙනාටම හේතු වේවා. එවැගේම ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වතුන් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සමුද්ද වේවා. ධර්මයේ දියුණු කරන්න කායික මානසික නිරෝගී භාවය සැලසේවා. ඔබ සෑම සියලු දෙනාටම ආසන්න භවයක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, මා කියවාට පසු මේ වාක්‍යයන් සජ්ජායනා කරන්න. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු. මේ මාගේ පින සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වීම පිණිසම හේතු වේවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු. මේ මාගේ පින සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වීම පිණිසම හේතු වේවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු. මේ මාගේ පින සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වීම පිණිසම හේතු වේවා. සබ්බ දුක්ඛා පමුච්ඡති. මේ මාගේ පින ජාතිය නම් වූ දුකද, ජරාව නම් වූ දුකද, ව්‍යාධිය නම් වූ දුකද, මරණ නම් වූ දුකද, ප්‍රියයන්ගෙන් වෙන්වීම නම් වූ දුකද, අප්‍රයයන් හා එක්වීම නම් වූ දුකද, පතන දෙය නොලැබීම නම් වූ දුකද, පංච උපාදානස්කන්ධ දුකද,
දුරු කිරීම පිණිස හේතු වේවා හේතු වේවා හේතු වාසනාම වේවා. සදහැති පින්වත්නි, මළගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීම සඳහා මාත් එක්කම එකට මේ ගාථා සජ්ජායනා කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.